12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනුකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු හානියට වන්දි ලබා ගැනීම සඳහා අනුකමිටු 5ක්. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ලබන 18 වෙනිදා ගැසට් කෙරේ. මහකන්නයට පෙර ගොවීන්ට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක්. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනට යෝජනා 20000කට අධික සංඛ්‍යාවක්. ශානි අබේසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ. සංචරණ සීමා කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනීමේ මෙහෙයුම්. ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට පනවා තිබූ සීමා ඉවතට. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා නවසීලන්තය සහ ඉන්දිය සංචිත ප්‍රකාශයට පත් කෙරේ. ගෙනගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු හානියට රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හා හානිය තක්සේරු කිරීම සඳහා අනුකමිටු 5ක් පත් කර තිබේ. රක්ෂණ අනුකමිටුව, නෛතික අනුකමිටුව, දේවර අනුකමිටුව, පාරිසරික අනුකමිටුව හා ආර්ථික අනුකමිටුව ලෙස ඒවා පත් කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අදාළ ක්ෂේත්‍රයන් සඳහා නෞකාවෙන් සිදු හානිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතන සංවිධාන හෝ පාර්ශව වෙතොත් ඒ පිළිබඳව 0112 44 54 47 දරන ෆැක්ස් අංකයට තොරතුරු හෝ අදහස් යොමු කළ හැකිය. reforms@moj.gov.lk යන විද්‍යුත් තැපෑලටද මේ මාස 21 වෙනිදාට පෙර එම තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දෙයි. තොරතුරු ඉදිරිපත් කිරීමේදී අදාළ අනුකමිටුවේ නම හා අංකය ඇතුළත් කරන ලෙසද ඉල්ලීමක් කරේ. එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ලබන 18 වෙනිදා ගැසට් කරන බව මැතිවරණ කොමිසම පවසයි. කොමිසම ලබන 18 වෙනිදා රැස්වන බව කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට දාල ලිපි පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද පෙරවරුවේ භාර දී තිබේ. ඉකුත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුළු දිවයිනින්ම ලබාගත හැකි වූයේ ඡන්ද 2,49,435ක් පමණි. එම ඡන්දවලින් දිස්ත්‍රික් මට්ටමින් එකදු ආසනයක් හෝ දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි විය. ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම ආසනයටද පසුගිය මාස 9 පුරා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට එම පක්ෂයට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා පසුගිය සතියේදී යෝජනා වී තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා 1977 මැතිවරණයේ සිට 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනතුරු අඛණ්ඩව වසර 43ක් මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. රසායනික පොහොර මාෆියාවට තිත තැබිය යුතු කාලය එළඹ ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. නිරෝගී සහ ඵලදායී පුරවැසියන් බිහි කිරීමට වසවිසින් තොර ආහාර නිෂ්පාදනයක් රට තුළ ඇති කළ යුතුය. ඒ සඳහා රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර සඳහා යොමු විය යුතුයි. එළඹෙන මහකන්නයට පෙර ගොවීන්ට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සකස් කර තිබේ. කාබනික පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩි කර ගැනීම පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව චමල් රාජපක්ෂ මහතා පවසයි. සෑම මසකම පවත්වන ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකා ජාතික සම්බන්ධීකරණ කුෂිකර්ම අනුකමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මාර්ගගත ක්‍රමයට ඊයේ එය පැවැත්වින.
කෘත්‍රිම රසායනික පොහොර සහ වල්නාශක භාවිතයේ අවම කිරීම සඳහා රජයගත් ඓතිහාසික තීන්දුවට සමගාමීව කාබනික පොහොර දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙල පිළිබඳව මේදී සාකච්ඡා කෙරිණ. වීවගාව මෙන්ම උඩරට එළවලු අල ඇතුළු වගා සඳහාද ගුණාත්මක සංයුතයකින් යුත් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බව ඇමතිවරයා එහිදී අවධාරණය කළේය. ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් අමුණු සහ වාරි කෘෂි ඇල මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීමටද එහිදී තීරණය කෙරිනේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත අභ්‍යාචනාධිකරණය අද මුදා හැර තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු සුගත් මින්ඩිස් යන අයටද දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇත. සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශක්ක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර ඇත. සැකකරුවන් සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීමද තහනම් කර තිබේ. ඉදිරි සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී ඩ්‍රෝන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගනිමින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි. පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම වැඩපිළිවෙල දිවෙන පුරා ක්‍රියාත්මක කෙරේ. සංචරණ නීති උල්ලංඝනය කරමින් රෝග මර්ධනයට බාධා කරන අය අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. මෙම වැඩපිළිවෙලට දිවයිනේ සීලු පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් යොදා තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ග්‍රාම නිලධාරී කොට්ටාශ 14,022ක ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනට යෝජනා 20,903ක් ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. මෙම වැඩසටහන යටතේ කිලෝමීටරයකට අඩු ග්‍රාමීය මාර්ග ප්‍රමුඛතාව මත පෙරනිමි කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම සඳහා රුපියල් මිලියන 2ක මුදලක් ග්‍රාම නිලධාරී කොට්ටාශයකට ලබා දෙනු ඇත. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති එම යෝජනා අතරින් යෝජනා 5,991ක් මේ වන විට ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 5,228ක මුදලක් නිදහස් කර ඇත. අනිකුත් යෝජනාද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. COVID-19 වසංගතයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය හා සංවර්ධනය පවත්වාගෙන යාම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත සහන මිලට නිකුත් කිරීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 4,600ක් ලබා දීමට රජය කටයුතු කර ඇත. එම පොහොර තොග විවිධ පුද්ගලයන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබාගෙන අධික මිල ගණන් යටතේ විකුණන බවට පැමිණිලි රැසක් ලැබී තිබේ. එම පැමිණිල්වලට අනුව කඩිනමින් වැටලීම් සිදු කර අදාළ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ඇමති සී.බී. රත්නායක මහතා නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ගොවිජන සේවා කොමසාරිස් සහ පාරිභෝගික සේවා අධිකාරිය වෙත උපදෙස් දී තිබේ. ලෝක ප්‍රවෘත්ති. ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් නැවත විවෘත කිරීමට පියවරගෙන තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ වසරකට අධික කාලයක් පැවති සීමා රැසක් මේ වන විට ඉවත් කර ඇත.
රජය අවන්හල් වෙළඳසල් හා වෙනත් වාණිජ්‍ය මධ්‍යස්ථාන සඳහා පනවා තිබූ සීමා ඊයේ සිටිවත් කිරීමට පියවර ගත්තේය. සම්පූර්ණ එන්නත ලබාගත් පුද්ගලයන්ට පොදු ප්‍රවාහනයේදී පමණක් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ තවදුරටත් පුද්ගලයන් අතර සමාජ දුරස්ථ භාවයේ අවශ්‍ය නොවන බවයි. කිසිදු සීමාවක්ද නොමැති බව ඔහු සඳහන් කරයි. ගාසා තීරයේ හමාස් සටන්කාමින්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි. අද උදෑසන ගාසා නගරයේ ස්ථාන රැසක පිපුරුම් ශබ්ද ඇසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ආසන් රසායනිකයේ පිර වූ බැලුන් යවා ඇති අතර ඒ හේතුවෙන් ගිනි හටගෙන තිබේ. ඊශ්‍රායලයේ සහ පලස්තීනය අතර දින 11ක් පුරා පැවති සටන් වලින් පසු ඉකුත් මාස 21 වෙනිදා සටන් විරාමයකට එළඹින. ඉන් අනතුරුව දෙරට අතර ඇති වූ පළමු සිදුවීම මෙයයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් මහතා අද හමු වේ. දෙරට අතර දැනට උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් එම දෙපළ අදහස් සූමාරු කර ගැනීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සූරියවැව නගරය හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. මේ යටතේ නගරයේ මැදින් වැටි ඇති මම් තීරු 4 ප්‍රධාන මාර්ගයේ මැද තීරුවේ දේශීය ශාක සිටුවීමට පියවරගෙන ඇත. කළුවර, දඹ, මාදං, මී, කොළොන්, කළුමැදිරිය වැනි ශාක ඒ සඳහා තෝරාගෙන තිබේ. නගරයට යාබදව පිහිටි වැව ඇවිදින මන්තීරු සමග නිදහස් තුරු සෙවණක් බවට පත් කිරීමටද සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. හම්බන්තොට මහනගර සභා සංවර්ධනයට සමගාමීව සූරියවැව ඇතුළු අවට නගර 6ක් සංවර්ධනය කෙරේ. ක්‍රීඩා පුවත්. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ අවසන් තරගය සඳහා නවසීලන්තයේ සයින්දීය සංචිත ප්‍රකාශයට පත් කරේ. තුවාල ලබා සිටි නවසීලන්තයේ නායක කෙන් විලියම්සන් නවසීලන්ත සංචිතයට ඇතුළත් කර තිබේ. ඔහුට එංගලන්තයේ සමග පැවති තරගයකට සහභාගී වීමට නොහැකි විය. ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගය ලබන සිකුරාදා සවුත්හැම්ප්ටන්හිදී පවත්වේ. නවසීලන්ත සංචිතයට බීජී වොට්ලින්ද ඇතුළත් කර ඇත. ඉන්දිය කණ්ඩායමේ නායකයා ලෙස විරාත් කෝලි කටයුතු කරයි. ඉන්දිය සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩකයෝ 5 දෙනෙක් ඇතුළත් වෙති. ඉෂන් ශර්මා, ජස්ප්‍රීත් බුම්රා, මොහමඩ් ෂාම්, උමේෂ් යාදව් සහ මොහමඩ් ෆිරාජ් එම ක්‍රීඩකයෝ වෙති. ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගය ලබන සිකුරාදා සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බෝ සමාගම කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් වූ සිය සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා පියවර රැසක් ගෙන තිබේ. තම ආයතනයේ මානව සම්පත් අංශය සෑම ව්‍යාපාරික මධ්‍යස්ථානයකම ආරම්භ කර ඇති සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කමිටුව මගින් සේවකින්ගේ අවශ්‍යතා සොයා බලා සහන සැලසීමට ක්‍රියා කරන බව ක්‍රිස්බෝ සමාගමේ සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශවලට අනුව සේ නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යමින් මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම සමාගම කැපවී ක්‍රියා කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලංකා කජු සංස්ථාවට අයත් කොණ්ඩච්චි වතුයායේ
ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊට අදාළ රාජ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වින. එහිදී එම වතුයායේ විදුලි බලය සැපීම සඳහා නවීන සූර්ය බල ජනන පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිධ එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු හානියට වන්දි ලබා ගැනීම සඳහා අනු කමිටු 5ක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ලබන 18 වෙනිදා ගැසට් කෙරේ. මහගන්නයට පෙර ගොවීන්ට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක්. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩසටහනට යෝජනා 20000කට අධික සංඛ්‍යාවක්. ශානි අබේසේකර මහතා දැඩි අප කොන්දේසි මත මුදා හැරේ. සංචරණ සීමා කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන තාක්ෂණයේ වැඩි වශයෙන් යොදා මෙහෙයුම්. ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට පනවා තිබූ සීමා ඉවතට. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා නවසීලන්තයේ සහ ඉන්දිය සංචිත ප්‍රකාශයට පත් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.